SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 සැප්තැම්බර් 9 බදාදා සිරස්තල අටලුගම කංසා ජාවාරමක් වැටලීමට ගිය පොලිසියට ප්‍රහාරයක් සිව් දෙනෙකුට තුවාල 15 සැවරිදි දැරියක් අත්අඩංගුවට ආන විලුන්දාව වන විනාශය සිදු කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයෙක් විශේෂඥ කමිටු වාර්තාව සභාගත කෙරේ ගින්න පාලනය කළ නිව් ඩයමන්ඩ් නෞකාවට ගලවා ගැනීමේ සමාජිකින් ඇතුළු වේ. තෙල් කාන්දුවෙන් පරිසර හානිය. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදීම වරදක්. හිටපු ජාතික බුද්ධි ප්‍රධානී පාස්කු කොමිසමේදී පිළිගනී. මස් පිණිස ගව ඝාතනය තහනම්. මන්ත්‍රී යෝජනාවට මහා සංඝරත්නයේ ප්‍රසාදය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් බණ්ඩාරගම අටලුගම මාරව ප්‍රදේශයේ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ජාවාරම්කරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබුවා. ගොටුකොළ රිෆයි නම් මද්‍රව ජාවාරම්කරුගේ බණ්ඩාරගම අටලුගම මාරව ඉජිතුමා මාවත ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරමක් සිදු කරන බවට බණ්ඩාරගම පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට යන්නේ අද පෙරවරු 8:30ට පමණ. එහිදී නිවසයන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට බාධා කළේ මේ ආකාරයෙන්. පසුව ගංජා ජාවාරම සිදු කරන නිවසේ සිටි කාන්තාවන් පිරිසක් පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට කෙස්වැටියෙන් ඇද පහර දුන් අයුරුයි මේ. එම අවස්ථාවේදී එක් කාන්තාවක් පොලිස් කාන්තාවකට පාපහරක්ද එල්ල කරනවා. පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට එම කාන්තාවන් පිරිස උත්සාහ දරුවා. මේ අතරතුරදී ගංජා ජාවාරමේ යෙදෙන බවට පැවසෙන තවත් පුද්ගලයෙකු පිහියක් දරගෙන පොලිසියට පහර දීමට උත්සාහ කළා. මොවුන්ගේ පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක්ද තුවාල ලැබුවා. පසුව සැකකරුවන් ජීවත් වූ නිවස පරීක්ෂා කළේ පොලිස් නිලසුනකයන්ද යොදා ගනිමින්. එහිදී නිවස තුළ තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක් සොයාගත්තා. අත්අඩංගුවටගත් පිරිස අතරට 15 හැවිරිදි දැරියක්ද ඇතුළත්. සැකකරුවන් සියලු දෙනා එකම පවුලේ ඥාතීන්. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ආනවිලුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එලිකර ඇත්තේ ආරච්චි කට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණ කරනවා. ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරයි. ආරච්චි කට්ටුව ආනවිලුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිළිබඳව අද දෙරන උකුස්සා පළමුව කරුණු අනාවරණ කිරීමෙන් අනතුරුව බලධහරින්ගේ අවධානය ඒ වෙත යොමු වුණා. ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට විශේෂ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් තීරණය කරනු ලැබුවා. එම කමිටුවේ වාර්තාව ඊයේ විශේෂ අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් අනතුරුව අද පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදු කෙරුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චි කට්ටුව ප්‍රදේශයේ පිහිටා ඇති ආනවිලුන්දාව අභය භූමියේ අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කොට එහි පරිසර පද්ධතිය විනාශ කිරීම ඉතා බරපතල අපරාධයක් බව අපි හැමෝම පිළිගත යුතු කාරණාවක්. එසේම මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවටද ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවටද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. මෙම අපරාධය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව ඉදිරිපත් කොට තිබේද? එම වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි. ඊයේ තමයි මේ වාර්තාව ආවි. සති දෙකක් මම කල් ඉල්ලුවා. පැහැදිලිව රටට කිව්වා සද්දයක් අද මම එක සභාගත කරනවා ගරු කතානායකතුමනි. ගරු විපක්ෂ නායකතුමනි සමහර මාධ්‍යයන් තුලින් ප්‍රකාශ කරන ආකාරයට ඒ භූමි ප්‍රමාණය අක්කර 200ක් යනවායි කියන එක අපි ගිහිල්ලා බලලා කටයුතු කරගත යුතුයි කියන එක කියන්න ඕන. මොකද ඔබතුමාගේ පියාණන් ඉන්න කාලේ ඔබතුමා ගැන කතා කරුවේ නිදන් ආරනවා අරක කරනවා මේක කරනවා කියලා දේශපාලඥයන්ට විවිධ චෝදනා එල්ල කරනවා. චෝදනා එල්ල කරනවා වගේම සත්‍ය මොකක්ද කියලා අවබෝධ කරගත යුතුයි. මෙවැනි අක්‍රමිකතා අකටයුතුකා වෙනවා නම් ඔබත් මමත් ජීවත් වෙන මේ මිහිතලය තුල ඒ ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් වෙනවා. කිසිම කෙනෙකුට මොන තරහතනම තිබ්බත් ඒවට ඉඩ දෙන්න සූදානම් වෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරනවා. ආනවිලුන්දාව අභය භූමිය සහ රැම්සා තෙත්බිම් ආශ්‍රිත වූ පරිසර විනාශය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව උපුටා දැක්වීම. පොලිසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු ඕරුව තොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු යන අය ලෙසත් ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වර්ණකුල සූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබෙනවා. ආරච්චි කට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම ශුද්ධ කිරීම සිදු කර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීද අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බවද මෙම වාර්තාවේ සඳහන්. මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරායි. සිද්ධිය පිළිබඳව කමිටුව ලබාගත් සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරීක්ෂණය කළ කරුණු ලෙස මෙම ඉඩම අනවසරයෙන් සහ අනීතික ලෙස ඉස්සන් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව අදාළ වරදකරුවන් රුපියල් 15,000 සිට ලක්ෂ 5 දක්වා දඩමුදලකට හෝ වසර 2කට නොඅඩු සහ වසර 5කට නොවැඩි බන්ධනාගාරගත කිරීම යන දඩුවමකට යටත් වන බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන රැම්සා අභය භූමිය විනාශ කළ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වන තුරු අද දෙරණ උකුස්සා සීරුවේ. නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න අද අලුයම් කාලයේදී සාර්ථකව නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා සමත් වීමෙන් පසු නෞකාවේ ගැලවුම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයින් තිදෙනෙකු පළමු වරට නැවට ඇතුළු වී තිබෙනවා. මේ අතර සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය අද නීතිපතිවරයා වෙත දැනුම් දුන්නේ නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට කිලෝමීටර 4ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බවයි. The big story.
නිව් ඩයිමන්ඩ් නෞකාවේ දෙවනවරටත් හටගත් ගින්න අද අලුයම් කාලයේදී සාර්ථකව නිවාදවීමට හැකිවුණේ ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා ප්‍රමුඛ ඒකාබද්ධ ආපදා කළමනාකරණ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් තවදුරටත් නිරීක්ෂණය නොවන බව නාවික හමුදාව සඳහන් කළා. නෞකාවේ නවතම තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කෙරෙන අතර අද සවස වන විට නෞකාව සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 41ක් දුර ගැඹුරු මුහුදේ රඳවා තිබෙනවා. නෞකාවේ ගැලවුම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයින් තිදෙනෙකු පළමු වරට අද නැවට ඇතුළු වූ බව නාවික හමුදාව සඳහන් කළා. මේ වගේ විශාල ගින්නකට පස්සේ මේ වගේ සීමිත ඉඩකඩක් තියෙන ඒ වගේ අවකාශයක් තුල විෂ වායුන් නිපද වෙනවා. අනිවාර්යයෙන්ම මේ විෂ වායුන් ප්‍රමාණ පිළිබඳව දැනගන්නට නෞකාවේ ඇතුළත උෂ්ණත්වයේ සියලු දත්ත රැගෙන උදවිය දැනට පිටතට ඇවිල්ලා තියෙනවා. ඒ දත්ත විශ්ලේෂණයෙන් පස්සේ නැවතත් නෞකාවේ ඉදිරි වැඩ කටයුතු සඳහා කණ්ඩායමක් ඇතුළු වෙන්න පුළුවන් මොන වෙලාවට කියන එක අද රාත්‍රිය වෙන විට දැනගන්නට පුළුවන් වෙයි. ටග් යාත්‍රා අවම වශයෙන් 4කින් සහ නෞකාවන් 10කින් වතුර පොම්ප කරනු ලැබුවා මේ නෞකාව තුලට. ඒ වතුර නිසා දැනට ලැබිච්ච වාර්තාවල මේ නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරය, එහෙම නැත්නම් එන්ජින් කාමරය සහ ප්‍රධාන පොම්ප සවිකර තියෙන කාමරය, එහෙම නැත්නම් පම්ප් රූම් එක 180ක් ජලයෙන් ගිලී තිබෙනවා. එම නිසා ඉස්සරහ ප්‍රදේශයෙන් නෞකාව තියෙන්න ඕන ප්‍රමාණයට වඩා උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් නෞකාවේ ස්ථායීතාවයට ස්ටැබිලිටි එකට කිසිම හානියක් මේ වෙනකොට නැහැ. ගිලී යාමේ අවධානමක් කිසිම තැනක මේ වෙනතෙක් නැහැ. නෞකාවේ සිට නාවික සැතපුම් 2ක් පමණ එනම් කිලෝමීටර් 4කට ආසන්න දුරක් දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඉන්ධන පැල්ලම් 2ක් මෙවන විට හඳුනාගෙන තිබෙනවා. මෙම ඉන්ධන පැල්ලම් මගින් සමුද්‍රීය පරිසරයට වන හානිය අවම කිරීම සඳහා ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් ඉන්ධන පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කෙරුණා. එම ගුවන් යානය විසින් ඊයේ සවස තෙල් පැල්ලමට ඉසන ලද රසායන ද්‍රව්‍ය හේතුවෙන් එම පැල්ලම දිය වී ගොස් දැනට මුහුදේ දර්ශනය වෙන්නේ නැහැ. අද උදෑසන එම යානාව මගින් දෙවරක් මෙම නව තෙල් පැල්ලම වෙත එල්ල කරන ලද රසායන ද්‍රව්‍ය මගින් තවමත් එම තෙල් පැල්ලම දිය වෙමින් යමින් පවතින බවක් තමයි නිරීක්ෂණය වන්නේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නාරා ආයතනය හා රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම අදාළ මුහුදු ප්‍රදේශයේ සමුද්‍ර දූෂණයක් සිදු වී ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ගවේෂණ කටයුතු ඊයේ ආරම්භ කළා. ඒ අනුව ලබාගත් ජල හා ඉන්ධන සාම්පලවල මූලික වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් විසින් අද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදාළ සාම්පලද නීතිපතිවරයා හමුවට ඉදිරිපත් කරනු අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ නෞකාවෙන් පැතිර ගොස් ඇති ඉන්ධන වර්ග ඩීසල් නොවන බවයි. තාරවලට සමාන වගේ ඝන ලුබ් බොයිල් එකට සමාන වගේ තෙලක් තමයි මෙතන තිබුණේ. මේක අපි කියනවා ටියර් 1 තෙල් දූෂණයක් තෙල්. ඒ කියන්නේ මොහොන තෙල් වර්ගයක් අඩු ගානේ ටොන් 50කට ආසන ප්‍රමාණයක් තෙල් විසීමක් ලංකාව වෙලා තියෙනවා කියලා අපි ප්‍රථම වරට අපි ඊයේ දැනගත්තා. එතකොට මේක ටිකක් සීරියස් ගන්න ඕන කාරණයක්ද මේ? අනිවාර්යයෙන් මේක තමත් තර්ජනයක මුලක් තෙල් ලබා ගන්න සමාගම සහ ඒකේ ලංකාවේ නියෝජිතයන් මේ වෙද්දී අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන විධානයක් මෙම නැම ලංකාවේ තියෙන මුහුදු කලාපෙන් එක නාවික සම 200ක් ඈතට ඇදගෙන යන්න කියලා ගිහින් ගත්තත් නැතත් අනිවාර්යයෙන් මේ තෙල් ලංකාවේ පිටට අයින් කරනකම් මේ අවධානම අපිට තියෙනවා. දැනට වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඇතරම කරන්නේ මේ තෙල් කලඹමින් ඒක බිඳිති බවට පත් කරමින් පතුලේ තැම්පත් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා මේ වෙලාවේ. හෙට වෙනකොට අපිට බොර තෙල් මිශ්‍ර වෙලා තියෙනවා නම් හවස විතර වෙනකොට අපි ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා. එම ස්ථානයෙන් ලබාගත් තෙල් සාම්පල පරීක්ෂා කර වාර්තාවක් ලබා ගැනීම සඳහා වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත අදාළ සාම්පල අද දිනම ඉදිරිපත් කළ යුතු බවටත් ගරු නීතිපතිතුමා විසින් ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම එම තෙල් වලින් අදාළ මුහුදු තීරයේ සත්ව සහ අනිකුත් ජීවී සම්පත් වලට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ මතය ඉදිරිපත් කරන ලෙසටද නීතිපතිතුමා විසින් ඔවුන්ට උපදෙස් ලබා දීමක් සිදු කළා.
නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ඉන්ධන පැල්ලම පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. එතන ඩීසල් පැල්ලම කියන වචනේ අපි පාවිච්චි කරේ සාමාන්‍ය ජනතාවට තේරුම් යාම සඳහා. නමුත් ඒක නෞකාවේ ඉන්ධන. එය ඩීසල් වලට වඩා ඝනත්වයෙන් යුතු ඉන්ධනයක්. පාරිභාෂික වචනමාලාවේ ඒක පාවිච්චි කරන්නේ heavy fuel oil කියලා. පවතින තාක්ෂණික දත්ත විශ්ලේෂණය කරාම අපිට දැනුණු දේ තමයි නෞකාවේ කිසිම විටක බොර තෙල් ගබඩා සංචිතයෙන් තෙල් කාන්දුවක් වෙන්නට කිසිම හැකියාවක් නොතිබුණු බව. The big story. ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව තිබෙනවා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සමස්ත ගවමස් අවශ්‍යතාව සපුරා ගැනීම ආනයනය තුළින් සිදු කරන බවයි. ගව ඝාතනය තහනම් කරන්නයි පසුගේ කාලය පුරාම පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියස ස්වාමින් වහන්සේ නමක් සිය සිරුරට ගිනි තබා ගත්තේද එම ඉල්ලීම අනුවයි. අද වන විට රට තුළ බලපත්‍ර සහිත ගව ඝාතකාගාර පැවතියත් නීති විරෝධී ගව ඝාතන සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වනවා. එහි ආසන්නතම සිද්ධිය අද වාර්තා වුණේ මාතර වැලිගම ප්‍රදේශයෙන්. ඒ සොරකම් කරන ලද එළදෙනක් ඝාතනය කර වැලිගම ප්‍රදේශයේ මස් අලවිසැලක තබා තිබියදී පොලිසිය සොයා ගැනීමත් සමගයි. එළදෙන සොරකම් කර ප්‍රවාහනය කළ සුකොබෝගී වෑන් රථයද පොලිස් භාරයට ගත්තා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට යෝජනාවක් ඉදිරිපත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ගව ඝාතනය මුළුමනින්ම නතර කිරීමට පියවර ගන්නා බවයි. අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට එහිදී මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව තිබෙනවා. ගව ඝාතනය තහනම් කළ යුතු බවට වූ අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනාව මහ සංඝරත්නයේ පැසසුමට ලක් වුණා. සත්ව ඝාතනය මහා අකුසල කර්මයක්. ඒ අකුසල කර්මයේ අපේ අගමැතිතුමා නම් සත්ව කරුණාවෙන් පන්සිල් පද පහේ මුල් පදය රැකීමේ චේතනාවෙන් මේ නීතිය ගෙනෙන්ට සූදානම් වෙනවා. ඒක අපි අගය කරනවා. අපි ඉතාමත් සතුටට පත් වෙනවා. අපි ආශිර්වාද කරනවා. ඒ යෝජනාව අදාළ නීති රීති සකස් කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට ඉතාමත් වටිනා ආශිර්වාදයක් වෙනවා ඒ ගව ඝාතනය නතර කිරීමෙන්. ඒ සඳහා මේ රටේ දේශපාලන පක්ෂ විපක්ෂ හැමදෙනාම සහයෝගය ලබා දිය යුතුයි. එය සම්මත කරනවා නම් ජීවිතේ කරගන්නා වූ ලොකුම පින්කමක් බව මහා සංඝරත්නයේ වශයෙන් අපි සිහිපත් කරන්න කැමැතියි. තාමත්ම හොඳ යෝජනාවක් මේ කාලයක් තිස්සේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ කාලේ ඉඳලම ආපු යෝජනාවක්. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් රට වෙනස් රටවල් අතර විශේෂිත රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්. වෙනත් පාලනයන් අතර විශේෂිත පාලනයක් බවට පත් කරගන්න පුළුවන්. ප්‍රෝටීන් බහුල ආහාරයක් වන ගවමස් පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මේ වන විට ආනයනයද සිදු කරනු ලබනවා. යනුව පසුගිය වසරේ මෙරටට ආනයනය කර ඇති ගවමස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1,16,766ක් වන අතර ඒ සඳහා වැයව ඇති මුදල රුපියල් මිලියන 109කට අධිකයි. ගව ඝාතනය තහනම් කිරීමේ තීන්දුවත් සමග මෙරට පරිභෝජනයට අවශ්‍ය ගවමස් සපයාගන්නේ කෙසේද? ගවමස් පරිභෝජනය බොහෝ දුරට ශ්‍රී ලංකාවේ අඩු වෙලා තිබෙන අතර අවශ්‍ය කෙනෙකුට පරිභෝජනය කිරීම සඳහා අවශ්‍ය කරන ගවමස් විදේශයන්ගෙන් ආනයනය කළා. මම හිතන විදිහට ලංකාවේ පවතින මිලටත් වඩා අඩුව ගවමස් විදේශ වලින් ආනයනය කරන්න පුළුවන් ඇති කියලා තමයි මම හිතන්නේ. ඒ පිළිබඳ දිනය ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශයට පත් කරයි. මාතර බන්ධනාගාරයේ සිරකරුවන්ට හෙරොයින් අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරු පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රධාන ජාවාරම්කරුට සහාය දැක් වූ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. මාතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ මාතර මහාධිකරණය අසල සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය පැවසුවේ එහිදී ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි. මොවුන් දෙදෙනා කැරට් සහ බීට් යන අනවර්ථ නාම වලින් හඳුන්වන අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ජාවාරම මෙහි වූ ප්‍රධාන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතර අධිකරණයේ නීතිඥවරුන්ගේ කාර්යාලවලට පිවිසෙන මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 57ක් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු එම ස්ථානයට පැමිණ තිබුණේ බන්ධනාගාර නියාමකවරියකට අයත් යතුරුපැදියකින් බවයි. මේ අතර හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක් සමග පුද්ගලයෙකු මිරිහාන කන්දවත්ත පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිරිහාන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ විසින්
චූටි බබා නම් අන්වර්ථනාමෙන් හඳුන්වන සැකකරු බන්ධනාගාරගතව සිටින සැකකරුවන් සමග සබඳතා පවත්වන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. කවුද තමුන්ට මේක දෙන්නේ? කවුද? එයා කොහෙද දැන් ඉන්නේ? වැලිකඩ බන්ධනාගාරය. හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 100ක් සමග කොස්ගොඩ ඌරුගහ මාර්ගයේදී ඊයේ පුද්ගලිකව අත්අඩංගුවට ගත්තා. සැකකරුගේ කලිසමෙහි වාටිය තුල සංගවා තිබියදී හෙරොයින් සොයාගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඌරුගස්මන් හන්දිය මීගස්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසද පරීක්ෂා කළා. පොලිසිය පැවසුවේ එහි තිබී මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයාගත් බවයි. මේ අතර ඊයේ පස්වරුවේ ගලින් බිඳුනුව ප්‍රදේශයේදී පාසල් හා පෞද්ගලික පන්ති ඉලක්ක කර සිදු කරන මද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගලින් බිඳුනුව පොලිසිය සමත් වුණා. එමෙන්ම යුද හමුදා නිලධාරියෙකුගේ රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිටියදී කේරළ ගංජා අලෙවි කළ යුද හමුදා රියදුරෙකු කළුතර කොට්ටාස මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මතුගම වැලිපැන්න මීගම මන්සන්දියේදී පොලිසිය පැවසුවේ ඔහු සතුව තිබී ගංජා ග්‍රෑම් 100ක් සොයාගත් බවයි. මිනුවන්ගොඩ නිල්පනාගොඩ බොරගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 2ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 4ක් මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් T56 උණ්ඩ 3ක් බෝර 12 අවිවලට යොදන උණ්ඩ 6ක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගැනුණා. සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම අනුව අද තවත් සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවටගෙන තිබෙනවා. පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 1,20,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. මනා ජල කළමනාකරණයක් ඇතිව මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත් කෘෂිභෝග 17ක් වගා කිරීමට යෝජිතයි. එසේම දිවයිනේ වාරිමාර්ග පද්ධති සහ ගංගාශ්‍රිත සියලු වනරක්ෂිත මාස 6ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මේ අතර මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. විවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම ණය නොගෙවූ පුද්ගලයෙකුගේ අපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුසුසෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින් ලෙස දැනුම් දුන්නා. සමුද්දික ලබා ගන්නා වූ සියලු දෙනාම මේ කට්ටියගේ අවුරුදු 5 අර අවුරුදු 5 කියලා කියන්නේ නැතුව සියලු දෙනා පිළිබඳව අධ්‍යයනයක් කරන්න. එතලා එතෙන්දී යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ අය ඒ ආණ්ඩු අපේ ආණ්ඩු කාලේ හරි වේවා දැන් සමහර විට දැන් මොකද හැමදාම දෙන්නේ නෙමෙයි. එහෙමනම් ඒකට කියනෝනේ අර පද ඩෝලයක් දෙන විදිහට සමාජ ඊට වඩා බලාපොරොත්තු තියෙන උඩට ගන්නනේ සමාජය. පිම්පඩියක් නෙමෙයි. පිම්පඩියක්. ඒක පිම්පඩියක් නෙමෙයි. අපි ඔක්කොම ආපහු බලලා සුදුසු කවුද කියලා තෝරගත්තා නේද? නිෂ්පාදන බදු නියමයන් කිහිපයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මේ අතර ඊයේ දිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා සභාවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය අද ප්‍රතිචාර දැක්වුවා. ඔහු අද මරණීය දණ්ඩනයට නියම වූ කෙනෙක් වශයෙන් ඔහුගේ මානසික තත්ත්වය මට හොඳින් අවබෝධ වෙනවා. මා අධිකරණ ඇමතිවරිය හැටියට පත්වන්නේ 2017 අගෝස්තු 25 වෙනිදා. ඒ වන විට එම නඩුවේ කටයුතු විභාග වෙමින් තිබුණ අතර මා කිසිම දවසක විනිශ්චයකාරතුමන්ලා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරලා නැති විත්තිය ඒ අය සාක්ෂි දරනවා ඇති. සාක්ෂිකරුවන් 42කගේ සාක්ෂි සටහන් කරගෙන තමයි මේ මරණ දණ්ඩනය ලබා දීලා තියෙන්නේ. කතානායකතුමනි ඊයේ ප්‍රේමලාල් ගුණසේකර ජයසේකර මන්ත්‍රීතුමා දිවුරුම් දෙන්න එනකොට මම විපක්ෂයේ වෙනුවෙන් නැගිටලා මම රීති ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හඬනගා කිව්වා. ඒක වීඩියෝ වල සටහන් වෙනවා. නමුත් මම නැගිට්ටේ විපක්ෂයේ වෙනුවෙන්. නමුත් ඔබතුමා මාව හඳුනාගත්තේ නැහැ. ලේකම් කාර්යාලයත් හොඳට කොට ඇල්ලුවා.
මගේ දිහා බැලුවෙත් නැහැ. මට අවස්ථාව දීලා ඔබතුමා ගන්න තීරණය ගන්න තිබ්බා. ඉතින් ඔබතුමාට අවස්ථාව දුන්නනේ ඊට පස්සේ. ඔබතුමා මට අවස්ථාව දුන්නේ දිවුරුන් දුන්නයි පස්සේ. ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි ඒක. ඔබතුමාත් එක්ක අපරාපයන් යන්නේ මේ ආරම්භයේම මේ විදියට වැඩ කරනකොට අපිත් ඒවා ඔළුවේ මතක තියාගන්න. මට කියන්නේ. ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දිවුරුන් දෙන්නේ එතුමාගේ ඉතාමත්ම වැදගත් ඒ වගේ මේ සභාවෙත් ගෞරවනීය අවස්ථාවක්. ඒකෙදී වෙනත් ප්‍රශ්න මතු කරලා ඒක ඒ වෙලාවේ එහෙම කරන එක යුතුයකමක් නෙමෙයි කියලායි මම කියන්නේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසෙවත් සම්ප්‍රදායක් නැහැ. මන්ත්‍රීවරයෙක් දිවුරුන් දෙනකොට ස්ථාවර නියෝග හෝ මොනවා හරි යටතේ ඒ දිවුරුන් දීමට අවහිර කිරීමට අවසර ඉල්ලීම. ඒක කිසිම සම්ප්‍රදායක් නොවන බව මගේ මිත්‍ර ගරු හිටපු සභානායකතුමාට මතක් කරන්න ඕනේ. හිටපු කතානායකතුමාවත් අපි නැගිට්ටත් පිළිගත්තේ නැහැ ඒ සම්ප්‍රදාය අනුව යමින්. ඔබතුමාට දැන් තියෙන පීඩනය අපිට තේරෙනවා. ඒ නිසා ඔබතුමාට අපි බලාපොරොත්තු වෙන දකුණේ පුද්ගලයෙක් විදියට පීඩනයන්ට යටත් වෙන්නේ නැතුව ස්වාධීන කතානායකවරයෙක් විදියට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඔබතුමා කතානායකවරයා වෙන්නේ ආණ්ඩු පක්ෂයේ 145 දෙනයි ඒගොල්ලන්ට සහයෝගය දෙන 4 දෙනා 3න් 2ක් නැති ආණ්ඩුවක් මේක. එනිසා පසුගිය රජයට චෝදනාවක් තියෙනවා. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු විශාල ලෙස බදු සහන මල්ල ප්‍රදානය කිරීම නිසා රජයට ලැබෙන ආදායම අඩු කරගෙන ආණ්ඩුවේ අමාරුවේ වැටිලා නොකල යුතු ජාවාරම්කරුවන්ට බදු ප්‍රමාණය නිදහස් කළයි කියලා ඒ චෝදනාව සම්පූර්ණයෙන් අසාධාරණයි. මොකද රටේ ජනතාව පීඩාවට පත් කළා. අධික ලෙස හූරලා බදු අය කළත් අයවැය පරතරය අඩු කරගත්තේ නැත්නම් ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ. මැයි මාස පළවෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ රටේ මුදල් වියදම් කරන්න අනුමැතියක් දීලා නැහැ. මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අත්සන් කරලා නැහැ. මං ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 3 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අත්සන් කළා තිබෙනවා. අනාකල්ලා මේ 155 තුනේ එහෙම කිසිම දෙයක් නැහැ. 155 තුනේ තියෙන වෙන කතාවක්. කොහෙද යන්නේ? නෑ අර පැනලා දුවනවා. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසනවා. එම සංශෝධනයේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීන්දුව කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ඒ මහතාගේ නිල නිවසේදී රැස් වුණා. කතා කරා වෙන මාධ්‍ය ප්‍රකාශක කතා කරා වීරකුමාර මහත්තයා කතා කරනවා. අද මේ විශ්ව කතා කරාද නෑ ඒව නේ පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කරේ. වීරකුමාර මාධ්‍ය ප්‍රකාශකතුමා යම් ප්‍රකාශයක්. අනේ මට මේ වෙඩින් එකට අත්සන් කරන්න යන්න. නව අමාත්‍යවරු කට්ටියක් හින්දු දෙනවා. නෑ මොකුත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව අමාත්‍යවරු නෑ මං අනේ මල් වෙඩින් එකට අත්සන් කරන්න. අමතුමා සම්බන්ධ මොකද නැද්ද? 20 මොකද අමතුමා මොකද කියන්නේ 20 මොකුත් කතා හිටපු අධිකරණ ඒ තරමට අසරණ වෙලා ඔබතුමා. නෑ එහෙම සාකච්ඡා කරේ නෑ. නෑ මන්ත්‍රීතුරු කරන් හම්බෙනවා. ඔබතුමාලා බය වෙලාද? නෑ එහෙම මොකුත් නෑ 20 කියලා කිසි කතාවක් නෑ. ඔබතුමා කතා කරලා 20ට සහයෝගය දක්වනවද මොකද? නෑ අපි 20ට කොහොමද සහයෝගය දෙනවනේ. අපේ එහෙම ප්‍රශ්න නෑ විශේෂ තීරණයක් නෑ 20ට කොහොමද අපි සහයෝගය දෙන්නේ එහෙම ප්‍රශ්නයක්. ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා මේ විවස්ථාවට විරුද්ධ වෙන්න ඔබ සහය දක්වන්නේ. නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙයක් නෑ. කොහොම වෝට්ටුවෙන් ඡන්ද එල්ලලා 150කටත් වැඩි පිරිසක් ඉන්නවා. 150 මදි කියලා හිතුනොත් තවත් 10ක් 12ක් හොයාගන්න පුළුවන් තත්ත්වය තියෙන්නේ. ඒ නිසා 20 වෙනි සංශෝධනයේ සම්මත වෙනවයි කියන එක අපිට කජු කනවා කරගන්න පුළුවන් වැඩක්. පාලකයන්ගේ බලය සීමා කරලා පුරවැසියන්ව ශක්තිමත් කරන විදිහට තමයි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. දැන් ඒවට පක්ෂව කතා කරපු උදවිය, ඒවට පක්ෂව ඡන්දෙ දුන්න උදවිය කොහොමද ජනතාව ඉදිරියේ මේවට පක්ෂව අත්ඔසවන්නේ? පහුගිය ජනාධිපතිවරණයේත් පහුගිය මහමැතිවරණයේදීත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කළත් කොමන ස්ථානයකවත් පළාත් සභා අහෝසි කිරීමක් පිළිබඳව කතිකාවකට භාජනය වුණේ නැහැ. හැබැයි එහෙම තිබියදී එකවරම මේ පළාත් සභා අහෝසි කළ යුතුයි, පළාත් සභා මේ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි කියන යෝජනාවක් මතුවීම
අපි දකින්නේ මේ ආණ්ඩුවේ තියෙන ශක්තිය හීන කරන්න දුබල කරන්න සැලසුම් සහගතව කල් වේලා බලලා ගහපු ගැටයක් හැටියට තමයි අපි දකින්නේ කියන එක කියන්නට ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තමා සමග පැවති ගැටලු හේතුවෙන් තමන් මූලිකත්වයේ ගත් රැස්වීම් වලට සහභාගී නොවූ බවත් ඇතැම් විමර්ශන වාර්තා ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට යොමු නොකළ බවත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු තවදුරටත් කියා සිටියේ තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුල ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා නොදී සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබා දීම වරදක් යයි දැන් පිළිගන්නා බවයි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පළමු වරට ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යාචන අධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය තුළ බුද්ධි තොරතුරු ගබඩා කරන ආකාරය පිළිබඳ සිසිර මෙන්ඩිස් මහතාට දැනුමක් පැවතියේද යන්නයි. එම වැඩකටයුතු අධීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සිටි බැවින් තමන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ බව එවිට ඒ මහතා සඳහන් කළා. 2018 වසරේ අග පැවති දින 52 ආණ්ඩුවෙන් පසු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී නොවූ බවත් එවක ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තමන් අමතා ජනාධිපති කිව්වා කියලා පොලිස්පතිට කියන්න ආරක්ෂක කවුන්සිලයට එන්න එපා යනුවෙන් දැනුම් දුන් බවත් සිසිර මෙන්ඩිස් මහතා මෙහිදී අනාවරණ කළා. ඔබ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට මුල්තැනක් ලබා දුන්නේ දැයි මෙහිදී ජනාධිපති කොමිසම ප්‍රශ්න කර සිටියා. ඊට සිසිර මෙන්ඩිස් මහතා ඔව් යනුවෙන් පිළිතුරු දුන් විට එම කාලවකවානුවේ ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට මූලිකත්වය ලබා දීම දැන් වරදක් ලෙස දකින්නේ දැයි කොමිසම විමසුවා. තමන් එවකට අනුගමනය කළේ වැරදි ක්‍රියාකලාපයක් යයි දැන් පිළිගන්නා බව සිසිර මෙන්ඩිස් මහතා එවිට ප්‍රකාශ කළා. ඉන්පසු සිසිර මෙන්ඩිස් මහතා අද දිනේත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහු අනාවරණ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස තමන් මූලිකත්වයේ ගත් රැස්වීම් වලට සහභාගී වීම මගහැරි බවයි. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සහ එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි කාලය තුළ ඇති වූ යම් ගැටලු හේතුවෙන් ඔවුන් එලෙස මගහැර ඇති බවයි ඒ මහතා පැවසුවේ. 2019 ජනවාරි 16 වන දින වනාතවිල්ලුව ලැක්ටෝවත්තින් පුපුරද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසු පෙබරවාරි 5 පෙබරවාර්තු 19 සහ 26 දිනවල පැවති බුද්ධි සමාලෝචන රැස්වීම් වලටද වනාතවිල්ලුව පුපුරද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශනය කෙරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිවකු සහභාගී නොවූ බවත් විමර්ශනයේ කිසිදු වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට යොමු කර නොතිබූ බවත් සිසිර මෙන්ඩිස් මහතා අනාවරණ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා තමන් මූලිකත්වයේ ගත් බුද්ධි සමාලෝචන රැස්වීම් සඳහා සහභාගී නොවූ බැවින් තමන්ද ඔවුන්ට හිස නැමීමට නොගිය බව ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියා. දැන් තවත් පුවත් කිහිපයක්. අගෝස්තු 18 වනදා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිරීක්ෂණය වූ භූචලනය වික්ටෝරියා රන්දනිගල හා කොත්මල යන ජලාශවල වේල්ලේ සවිකර ඇති සංවේදක උපකරණවල සටහන් වී ඇති බව මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා අද අනාවරණය කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ අවස්ථා 4කදී මෙවැනි භූචලන 4ක් සිදු ඇති බව එම උපකරණවල සටහන්ව ඇති බැවින් භූචලනවල අපකේන්ද්‍රය නුදුරේදීම අනාවරණය කළ හැකි වනු ඇති බවයි. අපි වික්ටෝරියා වේල්ලේ සවි කරලා තියෙන 2000කට ආසන්න උපකරණ විශ්ලේෂණය කරමින් අපි ඉදිරි සති දෙක දිනයක් හැර දිනයක් ඒ තොරතුරු එක්රැස් කරමින් සහ විශ්ලේෂණය කරමින් ඉන්නේ අපි මේ දිනවල. ජනතාවට දැනෙන භූකම්පන දෙකයි සටහන් වෙලා තියෙන්නේ. වික්ටෝරියා වේල්ලේ සවි කරලා තියෙන භූකම්පන මාන වලට අමතරව කොත්මලේ සහ රන්දනිගල භූකම්පන මාන වලත් මේ භූකම්පනයන් සටහන් වෙලා තියෙනවා. ඉතා සුළු වගයන් ලෙස. වේල්ලේ පැවැත්මට හෝ වේල්ලේ ඉතා සුළු වශයෙන් හෝ වෙනස් වීමක සටහනක් නැහැ. සුරාබදු පනත යටතේ සිදු කළ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඩමුදල ඉක්මවා අයකරු ගනු ලැබූ රුපියල් 36,50,000ක මුදලක් ආපසු ගෙවන ලෙස අභියාචනාධිකරණය සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට අද නියෝග කළා. කළුතර උතුර මුහුදු ප්‍රදේශයෙන් මුහුදු ගොස් යලි ගොඩබිමට ළඟා වෙමින් තිබූ කුඩා ධීවර යාත්‍රාවක් අද පෙරවරුවේ පෙරළී ගොස් තිබූ අතර නාවික හමුදාව සහ පොලිසිය එක්ව එහි සිටි ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවා.
ත්‍රිකුණාමලයේ චීනවරාය පාලම්පොටාරෝ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක් තුළ සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි කාන්තාවන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙක් චීනවරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිස අතර කුඩා දරුවන් කිහිප දෙනෙකුද සිටි අතර සූදු ක්‍රීඩාවට යොදාගත් රුපියල් 79650ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා. කෑගල්ල අඹන්පිටිය ඇටිකිහිරියගොල්ල ප්‍රදේශයේදී අද අලුයම 3ට පමණ අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් විදුලි කණුවක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් 52 වැනි පුද්ගලයා මිය ගියා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.